අච්චිරං වතයං කායෝ පඨවින් අධිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංව කලිංගරං තී. පිනතනි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය ධම්මපද පාළියේ චිත්ත කියන වර්ගයේ සඳහන් වෙන ගාථා රත්නයක්. අපි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළේ තිස්ස කියන හාමුදුරුව අරමුණු කරගෙන. බොහොම කෙටියෙන් සිහිපත් කළොත් මේ ගාථා රත්නයේ මේ කය පිළිබඳව අපූරු කාරණාවක් කියනවා. මේ කයෙන් හිත කියන ධර්මතාවයේ එළියට ගියපු දවසට මේ කයින් කිසිම වැඩක් නැහැ කියන කාරණාව තමයි පැහැදිලි කෙරෙන්නේ. තිස්ස ස්වාමින් වහන්සේ මූලික කරගෙනයි මේ දේශනාව කරන්නේ. උන්වහන්සේ නිසා අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් හිටියා. තිස්ස කියලා. කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේට ලෙඩක් හැදුනා. උන්වහන්සේගේ ඇඟේ බිබිලි මතුවෙන්න ගත්තා. ඒවා අබෑට වගේ මුළු සරුවාංගෙම මතු වුණා. තව ටික දවසක් යනකොට ඒවා මුං ඇට වගේ ලොකු වුණා. තවත් දවස් කීපයක් යනකොට ඒවා කඩල ඇට වගේ ලොකු වුණා. තවත් ටිකක් දවස් යනකොට ඒවා ඩෙබර ගෙඩි වගේ ලොකු වුණා. තවත් ටිකක් කල් යනකොට එක ගෙඩියක් නෙල්ලි ගෙඩි තරම් ලොකු වුණා. තවත් ටිකක් කාලයක් යනකොට ඒ ගෙඩි බෙලි ගෙඩි තරම් වර්ධනය වුණා. දැන් ඇඟ පුරාම බෙලි ගෙඩි වගේ ලොකු ගෙඩි මතුවෙලා. වේදනාව හරියට. දැන් මේ බෙලි ගෙඩි වගේ ලොකු වෙච්ච ගෙඩි සමහර ඒවා සිදුරු වුණා. ක්‍රමක්‍රමයෙන් ඔක්කොම සිදුරු වෙන්න ගත්තා. දැන් මේ ගෙඩි වලින් සැරව වැක්කිරෙනවා. මෙහෙම ටික දවසක් යනකොට උන්වහන්සේගේ ඇටකොටු පිපුරුවා. මෙතෙක් කල උන්වහන්සේට උපස්ථාන කරන්න භික්ෂුන් වහන්සේලා බොහෝම කැමැත්තෙන් හිටියා. ඇටකොටුත් පිපුරුවාට පස්සේ උන්වහන්සේලා උපස්ථාන කරන එකත් හැරලා දැම්මා. ඒ මොකවත් කරන්න බෑ, හොලවන්න මුකුත් කරන්න බෑ ඇටකොටු පුපුරලා. රෑ දවල් දෙකේම සැරව ගලනවා. හැම ගෙඩියක්ම සිදුරු වෙලා දැන් හරියට පණුව කාපු කොළයක් වගේ. වේයෝ කාපු කොළයක් වගේ හැම තැනම තුවාල. නිරන්තරයෙන් සැරව ගලනවා. මුළු සිවුරම සැරව වලින් තෙත් වෙලා. අඳන සිවුර ඔක්කොම සැරවෙන් තෙමිලා. ඒව ටික ටික වේලෙනවා. එතකොට නිකන් හරියට මේක කාඩ්බෝඩ් එකක් වගේ. ඒ සිවුර ඇඟට ඇලිලා. මෙහෙන් ඇඟට ඇලිලා අනිත් පැත්තෙන් ඇඳට ඇලිලා. ස්වාමීන් වහන්සේ දැඩි වේදනාවෙන් බොහොම දුක් විඳිනවා. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක ධාතුව බලන වෙලාවේ තිස්ස හාමුදුරුවන්ව දැක්කා. තිස්ස හාමුදුරන්ට පිං තියෙනවා. උන්වහන්සේගේ එක ප්‍රාර්ථනාවක් මේ ආත්ම භාවයේදීම මුදුන්පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වගේ සත්පුරුෂයන් වහන්සේ නමක් මුණ ගැහුණහම ඒ ප්‍රාර්ථනා මුදුන්පත් වෙලා සසරින් යන්නම යනවා. මම තිස්සට පිහිට වෙන්න ඕනේ කියලා හිතුවා. බුදුරජාණන් වහන්සේ දා උදේ තිස්ස ස්වාමීන් වහන්සේගේ කුටියට වැඩියා. උන්වහන්සේ බලලා ගිනිහල් ගෙට වැඩියා. පැන් උණු කරව ගත්තා. ඔරුවක් ගෙනල්ලා ඒකට උණු පැන් දාලා මද රස්නෙට වැල් මරා ගත්තා. බුදුරජාණන් වහන්සේ ආයසරයක් තිස්ස හාමුදුරුවන්ගේ කුටියට ගිහිල්ලා ඒ ඇඳේ එක පැත්තක් භාග්‍යතුන් වහන්සේ ඉස්සුවා.
ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ස්වාමීනි ඉවසන්ඩ ස්වාමීනි ඉවසන්ඩ මදක් අපි ගෙනියන්නම් කියලා උන්වහන්සේලා ඇඳ අරගෙන ගෙනිහල් ගේ ගාවට ගියා. භාග්‍යතුන් වහන්සේ තිස්ස හාමුදුරුවෝ නැගිට්ටෙව්වා. නැගිට්ටවල උන්වහන්සේගේ සිවුර ගැලෙව්වා. තද උණු වතුරේ උන්වහන්සේගේ සිවුර හේදුවා. හොදලා වැන්නුවා. මද උණු වතුරෙන් උන්වහන්සේ හොඳට නැව්වා. දුහුල් රෙදි කඩක් අරගෙන උන්වහන්සේගේ තුවාල හොඳට සුද්ධ කළා. භාග්‍යතුන් වහන්සේමයි මේ ඔක්කොම කරන්නේ. සුද්ධ කරලා ස්වාමීන් වහන්සේ හොඳට නාවලා ඉවර වෙලා ස්වාමීන් වහන්සේගේ සිවුර වේලිලා තිබුණා. ඒ සිවුර අරගෙන ඇවිල්ලා දෙකට නමලා ස්වාමීන් වහන්සේට ඇඳෙව්වා. අඳන සිවුර ගලවලා හොඳට තද උණු වතුරෙන් හොදලා වැන්නුවා. භාග්‍යතුන් වහන්සේ යානුභාවයත් එක්ක ඒක ඉක්මනට වේලුණා. නැවත අඳන සිවුර අඳලා සිවුර පෙරෙව්වා. හරිම සැහැල්ලුයි ස්වාමීන් වහන්සේට. ඇඳත් හේදෙව්වා. සේරම ඇඳ ඇතිරිලි කොට්ටමෙට්ට පිරිසිදු කෙරෙව්වා. ස්වාමීන් වහන්සේ නැවත පරිස්සමට ඇඳ උඩ තියලා උන්වහන්සේ විවේක තැනක සැතපෙව්වා. සියලු කටයුතු ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ තිස්ස ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවක් කළා. ඒ මේ ගාථාව මුල් කරගෙන. ඒ දේශනාව අවසානයේ තිස්ස ස්වාමීන් වහන්සේ සව් කෙලෙස් නසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ කයත් සැහැල්ලු වෙලා තිබුණේ. ගතත් සැහැල්ලු වෙලා තිබුණේ. හිතත් සැහැල්ලු වෙලා තිබුණේ. උන්වහන්සේට මේ ධර්මයේ හොඳටම වැටුණා. සසර ඉවර වෙනවත් එක්ක උන්වහන්සේ පිරිනිවන් පෑවා. රහත් වෙනවත් එක්කම පිරිනිවන් පෑවා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පස්සේ ස්වාමීනි තිස්සට මොකද වුණේ කියලා. එහෙම නැත්නම් තිස්ස ගියේ කොහෙද කියලා. බුදු පියාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි තිස්ස ආය සංසාරයට නොඑන්නම යන්න ගියා කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්තා උන්වහන්සේ රහත් වුණා කියලා. හැබැයි භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් ඇති වුණා. ස්වාමීනි මේ ජීවිතේ රහත් වෙලා සසර කෙරවල කරන්න තරම් පින් තිබිච්ච මේ තරම් ශාසනික ප්‍රතිපදාවේ යෙදිච්ච තිස්සට මෙහෙම වුණේ ඇයි කියලා. මේ ප්‍රශ්නේ අදත් තියෙනවා. අදත් හොඳට බණ අහන ඒ වගේම භාවනා කරන හතර පොයටම හොඳට සිල් ගන්න ධාර්මිකව ජීවත් වෙන අයට සමහර වෙලාවට මහ ලොකු කරදර එනවා. අකාලේ මැරෙනවා. ආර්ථික පසුබිම කඩා වැටෙනවා. උන් හිටි තැන් නැතුව යනවා. අදත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ තරම් ධාර්මිකව ජීවත් වෙච්ච අයට ඇයි මෙහෙම වෙන්නේ කියලා. අර තරම් පව් කරන මිනිස්සු අච්චර හොඳට දවසින් දවස බැබලි ඉන්නවා. මේ තරම් ධාර්මිකව ඉන්න අයට ඇයි මෙහෙම වෙන්නේ? එතකොට මේ ප්‍රශ්නේ අදත් අපිනුත් අහනවා. එතකොට මේ ප්‍රශ්නෙට දිගු අතීතයක් තියෙනවා. මේක අලුත් එකක් නෙමෙයි. එතකොට හුඟක් පරණ ප්‍රශ්නයක්. එදා අර භික්ෂුන් වහන්සේලාට තිබුණෙත් ওই ප්‍රශ්නෙම තමයි. ආන් ඒකට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. පින්නතනේ අපි කල්පනා කරලා බලහම තිස්ස හාමුදුරුවෝ පැවිදි වුණා හුඟක් ලාබාල කාලේ තරුණ වයසින්. එතකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ නිතර බණ අහන හතර පොයට සිල් ගන්න අවස්ථාවක් ලැබිච්ච හැම මොහොතකම භාවනා කරගන්න ගිහි ශ්‍රාවකෙක් වගේ නෙමෙයි. පැවිදි වෙච්ච දවසේම තමන්ගේ මුළු ජීවිතේම රත්නත්‍රයට පූජා කරලා තියෙන්නේ. එතන ඉඳලා අපවත් වෙනකම්ම හෝ පිරිනුවම් පානතුරු බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට අනුකූලව තමන්ගේ ජීවිතේ පවත්වන්න පොරොන්දු වෙච්ච කෙනෙක්. එහෙනම් අරට වඩා හුඟක් ඉහළින් ඉන්න කෙනෙක්. එහෙනම් ඒ තරම් ඉහළ ප්‍රතිපදාවක් පුරන්න ප්‍රතිඥා දීලා ඒ වෙනුවෙන් වීරිය වඩන තිස්ස ස්වාමින් වහන්සේගේ ආගේ අයට මෙහෙම වුණා නම් අපි වාගේ අයට කොහොම වේද කියන කාරණාව අපිට හිතන්නවත් බැරුව යනවා. තම උදාහරණයක් සඳහන් කෙරුවොත් අපේ අග්‍ර ශ්‍රාවක මහමුගලන් මහරහතන් වහන්සේ
මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් පාරමිතා පුරපු කෙනෙක්. නමුත් පිරිනිවන් පෑවේ තමන්ගේ ඇටකෝටු අබෑට තරමට කුඩු වෙන්න තැළුවට පස්සේ. එහෙනම් උන්වහන්සේට එහෙම මොකද වුණේ? මේ තරම් පාරමිතා පුරලා. උන්වහන්සේටත් එහෙම වුණා නම් මම කවුද? අපි කවුද කියන තැනට අපි යන්න වෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේටත් නොයෙක් පීඩාකාරී තත්ත්වයන්ට මුණ පාණ්ඩ සිද්ධ වුණා. භාග්‍යතුන් වහන්සේටත් එවන් තත්ත්වයකට මුණ පාණ්ඩ සිද්ධ වුණා නම් අපි ගැන කවර කතාද? එහෙමනම් මේ ලෝකේ මේ සියල්ලටම වඩා ඉහළින් ක්‍රියාත්මක වෙන යම් ධර්මතාවයක් තියෙනවා. ආන්ගේ ධර්මතාවයට බුද්ධාගමේ කියලා තියෙන්නේ කර්මය කියලා. ඒක නවත්තන්න පුළුවන්කමක් නැහැ කාටවත්. විපාක දෙන තැන ඒක විපාක දෙනවමයි. එහෙමනම් තිස්ස ස්වාමීන් වහන්සේ මොකද්ද කරපු කර්මය? භික්ෂුන් වහන්සේලා ඇහුවා ඒක. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ පිරිනිවන් පාපු තිස්ස කුරුළු වැද්දෙක්. කුරුල්ලෝ මරාගෙන ඇවිල්ලා විශේෂයෙන් කුරුල්ලෝ අල්ලගෙන ඇවිල්ලා කූඩුවල දාගෙන කවුරු හරි මස් ඉල්ලහම කුරුල්ලා මරලා මස් දෙනවා. කුරුල්ලෝ විකුණන්නේ නැතුව ඔක්කොම විකුණන්නේ නැතුව ටිකක් ඉතුරු වෙනවා. මෙයා මරලා තිබ්බොත් කුණු වෙනවා. ඉතුරු වෙච්ච කුරුල්ලන්ගේ කකුල් දෙක කඩනවා. ඇටකොටු දෙක තලනවා. තලලා තටු කඩනවා. තටු කඩලා තැනක දානවා. එතකොට ඒගොල්ලන්ට යන්න බෑ. පහුවදා ඒ කුරුල්ලෝ ගෙනල්ලා ආපහු විකුණනවා. ආන් ඒ කර්මය නිසා තමයි තිස්සට මේ විදිහට බිබිලි මතුවෙලා ඒව බෙලිගෙඩි වාගේ ලොකු වෙලා අන්තිමට ඇටකොටුත් පිපුරන්න යෙදුනේ. එක දවසක් මේ පව්කාර කුරුළු වැද්දාගේ ගෙදරට රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. එදා මෙයා කල්පනා කරනවා මං හුඟක් පව් කරන කෙනෙක්. නමුත් මේ ආර්යයන් වහන්සේ අද මගේ ගෙදරට පිණිසිඟා වැඩලා. මට හොඳ අවස්ථාවක්. ගෙදර කෑම උයලා තිබුණා. ඒ වගේම කුරුළු මසුත් උයලා තිබ්බා. මෙයා කුරුළු මාංශ සහිතව උන්වහන්සේට දානයක් පූජා කළා. දානි පාත්‍රය පිළිගන්නලා මෙයා දන ගහගෙන වැඳගෙන කියනවා ස්වාමීනි අද මම මාංශ රසයක් සහිතව ස්වාමින් වහන්සේට දානි පූජා කරනවා. ස්වාමීනි ඒ කුසලයේ බලයෙන් මට අනාගතයේ දවසක ඔබ වහන්සේ භුක්ති විඳින උතුම් නිවන් රසයෙන්ම ප්‍රත්‍යක්ෂ වේවා කියලා ප්‍රාර්ථනා කළා. මේ ජීවිතේ ඒ පැතුම විපාක දෙන ආත්මේ. ඒකත් විපාක දෙනවා. කර්මයේ අවශේෂ භාගයත් විපාක දෙනවා. නිරේවල් වල ගිහිල්ලා දුක් විඳා. පාපයේ ඉතුරු වෙන කොටස තමයි මේ විපාක දෙන්නේ. මේක තමයි කර්මයේ ස්වභාවය. එතකොට මාංශ පූජා කරලත් රහත් බව ප්‍රාර්ථනා කළාද? ඒක මුදුන්පත් වුණාද? මේවා තවත් කෙනෙකුට සමහරලාට සමාජයේ ඇති වෙන තවත් ප්‍රශ්න. බොහෝ ධර්ම දේශනාවල් වලින් එවන් ප්‍රශ්න වලට උත්තර සපයලා තියෙනවා. ඒ කාරණාවත් සාකච්ඡා කරන්න ගියොත් අපිට මේ ධර්ම දේශනාවට තියෙන පොඩි කාලයක්. ඒ සැකේ ඇති වුණොත් සමහර කෙනෙක් හිතනවා පන්සිල් රකින්න බාධාවක් නෙමේද මාංශ අනුභව කරන එක. සීලයට බාධාවක් නෙමෙයිද ඒක කියලා. මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් වෙයිද එහෙම කියලා. සමහර කෙනෙක් එහෙම ප්‍රශ්න නගනවා. හැබැයි ඒක නිවනට බාධාවක්, ඒක පාපයක් කියලා යම් කෙනෙක් දරනවා නම් ඒක අයිති වෙන්නේ සීලබ්බත පරාමාස කියන ගණයට. අපේ බුදුරජාණන් වහන්සේ එහෙම එකක් දේශනා කරන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. මේ කාරණාවට චූටි උත්තරයක් දීලා ඉස්සරහට යන්න ඕන නිසා ඒක එහෙම වෙනවා නම් අපිට ඉස්සරලාම නවත්තන්න වෙන්නේ මස් කන එකට වඩා බත් කන එක. බත් සහ එළවලු කන එක තමයි අපි නවත්තන්න වෙන්නේ. මම එහෙම සඳහන් කරුවේ මේ කියන්නේ මේ මිනිසුන්ට මස් කන්න කියන කතාව නෙමෙයි. නමුත් මේක නිවනට බාධාවක්ද?
මේක සීලයට බාධාවක්ද කියන ප්‍රශ්නයක් ඇති නොකර ගණ්ඩයි මේ කාරණාව පැහැදිලි කරන්නේ අරවාගේ මිත්‍යා දෘෂ්ටියකට නොයන්ඩ. සමහර වෙලාවට අද දවල්ට අපේ පිඟාන එක මාළුවෙක් දෙකට කපලා බෙදලා තියෙනවා. හැබැයි එක මාළුවයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නම් අපි ඊළඟට යන්න ඕනේ එතන තියෙනවා එළවලු දෙකක් තුනක්. එතෙන්ටත් ගිහිල්ලා හොයලා බැලුවොත් ගෝවා වලට මොන තරම් තෙල් ගැහුවද? ඒ තෙල් ගැහුවේ පණුව හින්දා. ඒතකොට ගෝවා ගෙඩිය වෙළඳ පොළට එනකොට පණුව 1000 ගාණක් මැරිලා ඇවිල්ලා තියෙන්නේ. බෝංචි කරල් ටික වෙළඳ පොළට එන්නේ පණුව 1000 ගාණක් මැරිලා. අපේ පිඟානට බත් හැදි 4-5ක් බෙදෙන්නේ සත්තු ලක්ෂ ගාණක් මැරිලා. කුඹුරට වී ඇට ටික දාන්න කලින්ම කැටහිනවා. පණුවන්ගේ ඉඳලා කක්කුට්ටන්ගේ ඉඳලා ඔක්කොම මැරිලා යනවා. මේ මැරිලා යන්නේ මේ බත් හින්දා. ඊට පස්සේ ටිකක් වැවිගෙන එනකොට පණුව වහනවා. ඊට පස්සේ පණුවන්ට තෙල් ගහනවා. ඊට පස්සේ සමනල්ලු කියලා සත්තු වර්ගයක් වහනවා. ඊළඟට ඒගොල්ලන්ට තෙල් ගහනවා. ඊට පස්සේ තව ටිකක් යූරියා එහෙම ගහලා ගොයන් ටික ඇදීගෙන එනකොට මේ කොළ කූඩු කරන පණුව වර්ගයක් හැදෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට තෙල් ගහනවා. ඊට පස්සේ ක්‍රීඩෑවු හැදෙනවා. චූටි සත්තු කෝටි ගාණක් මැරෙනවා. එකපාර නෙමෙයි 3-4 පාරක් ක්‍රීඩෑවන්ට තෙල් ගහන්න ඕනේ. ඊට පස්සේ යන්තම් බණ්ඩි ඇදීගෙන යනකොට පුරුපණුව කියලා જાතියක් හැදෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට තෙල් ගහන්න ඕනේ. ගොයන් පීදිලා තියෙනකොට ගොයන් මැස්සෝ කියලා જાතියක් හැදෙනවා. දෙතුන් වතාවක් ඒගොල්ලන්ට තෙල් ගහන්න ඕනේ. දැන් බලන්නකෝ පිඟානට බත් හැඳි 3-4ක් බෙදෙනකොට සත්තු ලක්ෂ කීයක් මරලද මගේ පිඟානට බත් බෙදලා තියෙන්නේ කියලා. ආන් එහෙම හිතන්න ගත්තොත් මේ ලෝකේ අපිට ජීවත් වෙන්න පුළුවන් වෙනවද? ආන් ඒකයි මං කියේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ਸਰවඥතා ඥානයට වැටහිලායි අපිට දේශනා කරලා තියෙන එක අපිට තේරෙන්නේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ පනවපු ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය අපිට හොඳටම ඇති. අපිට ඇති ප්‍රමාණයයි පනවලා තියෙන්නේ. උන්වහන්සේ පනවපු නැති ප්‍රමාණයක් පනව ගන්න යනවා නම් අපි භාග්‍යතුන් වහන්සේට වඩා ਸਰවඥ වෙනවා. එදාට අපි භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙච්ච අය. එදාට සීලබ්බත පරාමාස ගණීට මේ කාරණාව ගිහිල්ලා අපිට නිවන ගාවට ලං වෙන්න තවත් හුඟක් කල් මේ සංසාරයේ විඳින්න වෙනවා. ආන්ගේ නිසා උන්වහන්සේ මාංශ රසයක් පූජා කරලා ප්‍රාර්ථනා කළා. ඔබ වහන්සේට මම මාංශ රසයක් පූජා කරනවා. මට නිවන් රසයම ලැබෙන්න කියලා. ඒතර අපි සඳහන් කරපු අර ප්‍රශ්නෙට උත්තරේ බුදුරජාණන් වහන්සේ අපිට පිහිට වෙන හැටි. මේ ලෝකේ අපිට කාටවත් හිතාගන්න බැරි විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ අපිට පිහිට වෙලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මරණාසන්නයි නම් තව ටිකකින් මැරෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. හැබැයි එයා මරණයෙන් බේරුවේ නැහැ. මොකද එයා මැරෙන්නේ එයාගේ ඒකට සංසාරේ කර්මයක් තියෙන නිසා. ඒකට හරහට හිටින්න යන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ කවදාවත්. හැබැයි එයා වෙන පැත්තකින් භාග්‍යතුන් වහන්සේ රකින්නවා. ඒකට එක උදාහරණයක් සඳහන් කිරුවොත් අපි පිටුතුන් හැමෝම දන්නවා චත්තමානවක ගැන. චත්තමානවක ගාථා. අපි හැමෝම දන්නවනේ. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ චත්තමානවක කියන තරුණයා දැක්කා. එයා තක්ෂලාවෙන් ශිල්ප ඉගෙනගෙන ඉවර වෙලා ගුරුවරයාට ගුරු පඬුරු දෙන්න ඕන නිසා ගෙදර ආවේ. කහවණු 1000ක් අරගෙන යන්න. මව්පියන්ට හරි සතුටුයි. අවුරුදු ගාණක් විදේශගත වෙලා ඉඳලා අපේ පුතෙක් ගෙදර වගේ මේ අම්මයි තාත්තයි චත්තමානවක අල්ලගෙන හොඳටම ඉඹ ගත්තා. පුදුම සෙනෙහසක්. පුතා කියනවා අදින් පස්සේ හැමදාම මං ওই දෙන්න ගාව ඉන්නවා. නමුත් මම ඉක්මනට ගිහිල්ලා මගේ ගුරු පඬුර දීලා එන්නම් කියලා. තාත්තා කිව්වා නෑ පුතේ. දැන් රැ වෙලා. මහ කැලෑවක් මැද්දෙන් යන්න ඕනේ තක්සලාවට. හෙට උදේ පාන්දරම පිටත් වෙලා හවස් වෙනකොට ගෙදර වරින් අද රැයට ගෙදර හිටපන් කියලා. තාත්තගේ වචනෙට කීකරු වෙලා පාන්දරම යන්න යා සූදානම්. හැබැයි අර කැලෑවේ ඉන්න හොරු මුලට ආරංචි වෙනවා. හෙට චත්ත කහවණු 1000කුත් අරගෙන මේ කැලේ මැද්දෙන් එනවා. ඒගොල්ලෝ සූදානම් වෙනවා චත්තමානවක මරලා කහවණු ටික පැහැර ගන්න. තාත්තා මෙයාට හෙට උදේට ගෙනියන්න කහවණු 1000 සූදානම් කරනවා. මෙයා අම්මා ව්‍යාපු රසවත් කෑම ටික කාලා බොහොම සුවෙන් නිදාගත්තා. හෙට මට මොකද වෙන්නේ කියලා චත්තමානවක දන්නෙත් නැහැ. අම්මයි තාත්තයි දන්නෙත් නැහැ.
නමුත් භාග්‍යතුන් වහන්සේ උදේ පාන්දර චත්ත පිටත් වෙනකොට අර කැලෑවට කලින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ගහක් ළඟ වැඩ හිටියා. චත්ත මානවක යන ගමන් භාග්‍යතුන් වහන්සේ දැකලා ළඟට ගියා. හැබැයි චත්ත තාම බෞද්ධයෙක් නෙමෙයි. චත්ත කියන්නේ අබෞද්ධ ළමයි. බුදුරජාණන් වහන්සේත් එක ටිකක් කතා කළා. භාග්‍යතුන් වහන්සේ චත්ත මානවකගෙන් අහනවා පුතේ තෙරුවන් සරණ ගියාද කියලා. චත්ත කියනවා නෑ. ස්වාමීනි මම තෙරුවන් සරණ ගිහිල්ලා නෑ. ස්වාමීනි මම තෙරුවන් ගැන හරියට දන්නෙත් නෑ. ස්වාමීනි මම ප්‍රශ්නයක් අහන්නම්. ඔය තෙරුවන් සරණ ගියහම මට හම්බෙන ලාභය මොකද්ද කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ සරණ ගියහම එයාට හම්බ වෙන ලාභය මොකද්ද කියලා දුන්නා. ඒ අබෞද්ධ ළමයෙකුට කියලා දුන්නේ. බෞද්ධ වෙච්ච අපේ අයට ඒක පුන පුනා කියන්න වෙයි කියලා මම හිතන්නේ නැහැ. මහා සමය සූත්‍රයේ තියෙන හරි ලස්සන ගාථාවක්. ඒක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. බ්‍රහ්ම රාජයෙක්. හැබැයි බ්‍රහ්මයා මේක දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පාමුල දන ගහලා වැඳගෙන. එයා කියනවා යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. ස්වාමීනි යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ කවදාවත් අපායක. පහාය මානු සන්දේහං මනුස්ස කයෙන් ප්‍රාණවායු ඉක්ම යනවාත් සමගම දේව කායං පරිපූර්ණසන්ති ඔහු සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ අනුමත කරනවා. එතකොට බෞද්ධයා කියලා කියන්නේ හැබෑවටම බුදුන් සරණ ගියපු කෙනාට. එයයි බෞද්ධයා. නැතු කඩදාසි කොලයක ලියාගත්ත පළියට අපිට තිසරණ නැහැ. එතකොට මේ බෞද්ධයාගේ ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා දීලා චත්ත මානවකට භාග්‍යතුන් වහන්සේගේ ගුණ ඇතුළත් කරලා 4 පද ගාථාවක් දේශනා කළා. එයාට ඒක හොඳට මතක හිටියා. දහම් ගුණ සංඝ ගුණ අන්තර්ගත කරලා තව ගාථා 2ක් දේශනා කළා. මේ ගාථා 2 ලංකාවේ හැම බෞද්ධ ඉස්කෝලේකම පාසල නිමා වෙනකොට අපේ ළමයි කියනවා. මේ ගාථා 2 පුදුම ආරක්ෂාවක් තියෙන්නේ. ඒ වුණාට අපිට ඒ ආරක්ෂාව ඒ විදිහටම ලැබෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ප්‍රධාන හේතුවක් අපි මේ ගාථාව කියන්නේ වරද්ද. අදත් අපේ ළමයි කියන්නේ වැරදියට. පාසල්වල ගුරුවරුත් ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ හොඳට ඉගෙන ගත්ත නිසායි එතෙන්ට ආවේ. නමුත් වැරද්ද හැදිලා තියෙන බවක් තාම පේන්නේ. පළවෙනි ගාථාවම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට නෙවෙයි අපි කියන්නේ. පළවෙනි ගාථාවේ පළවෙනි පදේම අපේ ළමයි සජ්ජායනා කරනවා ඇහෙන්නේ යෝ වද තම්පව කියලා නවත්තනවා. ඊට පස්සේ ඒගොල්ලෝ රෝමනු ජේසු කියලා කියනවා. යෝ වද තම්පව රෝමනු ජේසු. එතකොට මේ පදේ මැද්දෙන් කැඩිලා මෙහා පැත්තට එන්න ඕනේ අකුර එහා පැත්තට ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යෝ වද තම්පවරෝ මනු ජේසු කියලා. දැන් රෝ අකුර එන්න ඕනේ මෙහා පැත්තට. නමුත් අපේ ගිහිල්ලා තියෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා දැන් අපි කතා කරන්නේ වෙනත් ආගමක තවත් ශාස්ත්‍රවරයෙක් ගැන. කවුද මේ මනු ජේසු කියලා කියන්නේ? මනුජ කියලා කියන්නේ මිනිසුන් අතර උපන් කියන අර්ථය. මෙතන මනුජේසු කියලා සඳහන් කළේ මිනිසුන් අතර උපන් ශ්‍රේෂ්ඨ උතුමා කියන අර්ථය. කවුද? භාග්‍යතුන් වහන්සේ. මේ ගාථා තුන යා හොඳට ආසාවෙන් මතක තියාගෙන සජ්ජායනා කර යනකොට කැලෑවේ හැංගිලා හිටපු හොරු විසපොවපු ඊයකින් විද්දා. මානවකයා එතනම මැරිලා වැටුණා. හැබැයි යා ඊළඟ නිමේෂයේ උප්පත්තිය ලබන්නේ තවතිසාවේ. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ කාරණාව ඇසුරු කරගෙන විශාල පිරිසකට ලොකු ආදර්ශයක් දෙන්න පුළුවන්. චත්තමානෝක තවතිසාවේ ඉපදුනා කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ. අපිටත් ඒක දැනගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ දැනගන්න පුළුවන් විදිහට යන්නේ කොහොමද කියලාත් භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. ඒ ප්‍රතිපදාවේ ගමන් කරලා එතෙන්ට ගියොත් ඒ ධ්‍යාන අභිඥා ලබන තැනට આવොත්
අපිටත් පුළුවන් අපිත් එක්ක ඉඳලා මැරිච්ච එක්කෙනා කොහෙද ගියේ කියලා දැනගන්න. ඒක උන්වහන්සේ විතරක් දැනගෙන හිටියේ නෑ. අපේ භාග්‍යතුන් වහන්සේ හැම මගක්ම අපිට දේශනා කරලා තියෙනවා මෙහෙම කරන්න. මෙහෙම වෙන්න. මෙහෙම වීරිය වන්න. එතකොට ඔබට මෙතෙන්ට එන්න පුළුවන්, ඒක දැක ගන්න පුළුවන්. එහෙනම් චත්තමානෝක ඊළඟ මොහොතේ තව්තිසාව ඉපදිච්ච බව අපිට දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. දැන් හිතන්නකෝ චත්තමානෝක තක්සලාවට වෙලා ඉගෙනගත්ත ශිල්ප වලින් චත්තමානෝක අල්ප මාත්‍ර මෙහෙවරක් එයාට වුණාද කියලා. ඒ ශිල්පය වැඩක්ම නැතුව ගියා. ඒකෙන් ප්‍රයෝජන ගන්න බැරුව ගියා. එයා අරගෙන යන කහවණු වලින් එයාට වැඩක් වුණාද? ඒකෙන් වැඩකුත් නැතුව ගියා. කහවණු පොදිය හොරු ගත්තා. ශිල්ප ටික චත්තමානෝකත් එක්කම අභාව ප්‍රාප්ත වුණා. එහෙමනම් අපිත් මේ ගුණ ධර්ම පුරණෙව්වා ඔක්කොම පැත්තක තියලා නොයෙක් බාහිර විද්‍යාවන් විතරක් ඉගෙන ගන්න පටන් ගත්තොත් අපි මැරෙනවත් එක්කම විද්‍යාවන් ටිකත් ඔක්කොම මැරෙනවා. නමුත් කවුද අපිට පිහිට වෙන්නේ? එහෙමනම් අපිට පිහිටකුත් අපි හදලා තියෙන්න ඕනේ. ඒ පිහිට තුනුරුවන්ගෙන් තියෙන පිහිට වෙන කාගෙන්වත් හම්බෙන්නේ නැහැ. මේ තමයි භාග්‍යතුන් වහන්සේ පිහිට වෙන්නේ හැටි. එහෙනම් චත්තමානෝක මරණයෙන් බේරන්න තිබ්බනේ. එයා මරණයෙන් බේරුවේ නෑ. හැබැයි මෙරිලා අපායට යන එකෙන් බේරගත්තා. මේ භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙන හැටි. අපිත් එක්ක බොහෝ පින්කම් කර කර හිටපු අය බලාපොරොත්තු නොවිච්ච විදිහට අවාසනාවන්ත විදිහට මෙරලා යන්න පුළුවන්. අපි කතා කරනවා ඇයි මෙච්චර දේවල් කරපු කෙනාට මෙහෙම වුනේ කියලා. ඒක එයාගේ වෙන කර්මයක් එක්ක එහෙම වෙච්ච දෙයක්. හැබැයි එයා කරපු කුසල් එක්ක අපි නොදන්නවා වුණාට එයා බොහොම සුගතිගාමී තැනක ඉපදිලා ඇති. ඒකයි කී භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මිසක් අපිට ඒක තාම බලන්න බැරි වුණා කියලා. ඉතින් මේ විදිහට මේ නැගින ප්‍රශ්න වලට නම් මේ බුද්ධ ධර්මය ඇතුලේ අපූර්වට උත්තර තියෙනවා. මට්ට කුණ්ඩලීට පිහිටුණෙත් භාග්‍යතුන් වහන්සේ මේ විදිහටමයි. තවත් බොහෝ දෙනා සසරින් මුදවාගත්ත භාග්‍යතුන් වහන්සේ. චත්තමානෝක දෙව්ලොව ඉපදිලා දිව්‍ය විමානයත් අරගෙනම භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දාස් ගණන් දිව්‍ය ස්ත්‍රීන් සහ දිව්‍ය පුත්‍රයන් එක්ක ඇවිල්ලා බැබලි භාග්‍යතුන් වහන්සේට වඳිනකොට චත්තමානෝකගේ දෙමව්පියෝයි අනිත් පැත්තෙන් ගුරු ගෙදර අයයි චත්තමානෝක මැරිච්ච තැනට ඇවිල්ලා හඬා වැළපෙමින් දරසෑයක් ගහලා චත්තමානෝක දවනවා. නමුත් මිනිස්සු දෙවියෝ දැකලා තිබුණේ නැහැ. මේ ආශ්චර්යමත් දිව්‍ය පුත්‍රයෝ දැක්කහම මේගොල්ලෝ පුදුමයට පත් වෙලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කවුද මේගොල්ලෝ? ආන්ගේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා අර සෑයේ දැවෙන කෙනා තමයි මේ ඉන්නේ කියලා. එයාගේ පරිවාර පිරිස තමයි මේ ඉන්නේ කියලා. අර පිරිසට බොහොම සතුටුයි. අපේ පුතා කොහොමද මෙහි ගියේ? බුදුන් සරණ ගියපු නිසා. අර හිටපු අය භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළා. විශාල පිරිසක් තෙරුවන් සරණ ගියා. විශාල පිරිසක් මාර්ගඵල ලැබුවා. මේ භාග්‍යතුන් වහන්සේ පිහිට වෙච්ච හැටි. එහෙමනම් තිස්ස හාමුදුරුවන්ටත් සංසාරයෙන් එතර වෙන්න පින් තිබ්බා. නමුත් පෙර කරගත්ත කර්මය අර විදිහට විපාක දුන්නා. අචිරං වතයන් කායෝ. ඔබේ කයටත් මගේ කයටත් චිර පැවැත්මක් නැහැ. ඒක මේ බණහන ආසනයේ උඩ ධර්ම දේශනා කරන ආසනයේ උඩම නැති වෙන්නත් පුළුවන්. අද ගෙදර යන ගමන් වෙන්න පුළුවන්. ඒක කොතන නැති වේද කියලා අපි දන්නේ නැහැ. හෙට උදේ මම තව ධර්ම දේශනාවකට යන්නේ නැති වෙයි. ඔබ හෙට උදේ රැකියාවට යන්නේ නැති වෙයි. ඒ හින්දා මේ ජීවිතේ කොයි තරම් අස්තීරද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු මිසක් අපිට ඒක තේරුන්නේ නැහැ. එක තැනක භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අපේ පණ හරියට තනපතක් අග තියෙන පිනි බින්දුවක් වගේ කියලා. ඒක කොයි වෙලාවෙ වැටෙයිද කියලා අපි දන්නේ නැහැ. උදේට නැගෙන සූර්යයා හවසට බහින බව සත්‍යයි. ඉපදිච්ච පුජ්‍යලයා මැරෙන බව සත්‍යයි. හැම ගඟක්ම පහළටම ගලන බව සත්‍යයි. ඒ ගඟේ මේ වතුර ටික මෙතන මේ දකින්න තැන ආයෙ කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ ආසන උඩ බණ අහන්න විල වාඩි වෙච්ච අය ඒ මොහොතේ දැක්ක මිසක් අය මේ සංසාරේ කවදාවත්ම දකින්න වෙන්නේ නැහැ. දැන් ඒ වාඩි වෙච්ච අයට වඩා හුඟක් වෙනස් පිරිසක් ඔතන ඉන්නේ. ඔබට දහම් දේශනා කරන්න වාඩි වෙච්ච මට වඩා එතන හිටපු පුජ්‍යලයට වඩා වෙනස් කෙනෙක් දැන් ඉන්නේ. එහෙනම් ගඟේ වතුර එක මොහොතක්වත් එතන නොදැනී නොරැඳී ගලනවා වගේ මේ පුජ්‍යලයාගේ ජීවිත సంతානය ඒ තියෙන විදිහට එක මොහොතක්වත් රැඳෙන්නේ නැතුව
මේ රූප කලාප ඉපදෙමින් මැරෙමින් වේගෙන් අපි වෙනසකට භාජනය වෙනවා. නමුත් ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ කාරණාව මොනතරම් වේගෙන් සිද්ධ වෙනවද? ඒ කාරණාව අභිධර්මයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ. ඒ පැහැදිලි කිරීම ටිකක් දීර්ඝව කරන්න ඕන නිසා ඒ කාරණාව අපි වෙනත් වෙලාවක දැනගන්න පුළුවන් වෙයි. ධර්ම දේශනාවට තියෙන කාලේ බොහෝම ගෙවිලා ගිහිල්ලා තියෙන නිසා අපේ චිර පැවැත්මක් නම් කොහොමවත් ඇත්තේ නෑ. හැම මොහොතක් ගානේ මේ පුජ්‍යලයාගේ ජීවිතේ විනාශ ස්වභාවයටපත් වෙනවා. මොකද ඒක භාග්‍යතුන් වහන්සේගේ පරමාර්ථ ධර්මයෙන් මනාව දේශනා කළා. අච්චිරං වත යංකායෝ පටවින් අදිසෙස්සති. මේ චිර නැති කය යම් මොහොතක මේ කයින් ප්‍රාණවායුව දවසක එළියට යනවා. ආයුෂයයි උෂ්ණයයි විඥානයයි කියන තුන් දෙනා මේ කය අතහැරලා කොයි වෙලාවෙ පිට වෙයිද දන්නේ. අපි ජීවිතේ කොයි වගේද මෙහෙම තිබුණට සඳහන් කළා මහ පිට්ටනියක් මැද්දේ කිසිම ආවරණයක් නැතුව දල්වලා තියෙන පහනක් වගේ කියලා. සිව් දිසාවෙන් හමන හුළඟින් ඕනෑම මොහොතක එක නිවෙන්න පුළුවන්. මේ ජීවිතෙත් කොහොම තිබුණත් ඕනෑම මොහොතක මරණයට යන්න පුළුවන්. ආයුෂයයි උෂ්ණයයි විඥානයයි කියන ධර්මතා තුන මේකෙන් පිට වෙන්න විතරයි තියෙන්නේ. චුද්ධෝ අපේත විඥානෝ කිවේකයි. නිරත්තංව කලින් කරා. ආන් එදාට මේ කය මේ මහ පොළොව මත ඇද වැටෙනවා. කොයි වගේද? පටවින් අදිසෙස්සති කිව්වේ මහ පොළොව මත ඇද වැටෙනවා. නිරත්තංව කලින් කරා. හරියට වැඩකට ගන්න බැරි දර කෑල්ලක් වගේ. දර කෑලි වලින් අපිට වැඩ ගන්න පුළුවන් ගොඩක්. නමුත් දර කෑල්ල දිරලා ගිහිල්ලා පිටපැත්තේ පොත්ත තියෙනවා, ඇතුලේ පස් තියෙනවා. ඒ දර කෑල්ලෙන් අපිට වැඩක් ගන්න බැරි හින්දා අපි ඒ දර කෑලි අහකට දානවා. එහෙනම් වැඩකට ගන්න බැරුව අහක දාපු දර කෑල්ලක් වගේ මේ ආයුෂයයි උෂ්ණයයි විඥානයයි කියන ධර්මතා තුන යම් දවසක මේ කයින් පිට වුණා නම් එදාට මේ ශරීරයේ මේ මහ පොළොව මත ඇද වැටෙනවා. ඒකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. මේක කෙලින් තියාගෙන පවත්වන්න පුළුවන් කාලේ මේ ජීවිතේට අපෙන් හොඳ සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. මේක චිර නැති කයක් බව ඇත්ත. මේක දෙතිස් කුණප කොට්ටාසයකින් පරිපූර්ණ බවත් ඇත්ත. නමුත් මේ කය උපයෝගී කරගෙනමයි මහරහතන් වහන්සේලා බිහි වුණේ. මේ කය උපයෝගී කරගෙනමයි ලෞතර සම්මා සම්බුදුරු ලෝකේ පහළ වුණේ. එහෙමනම් සසරින් එතර වීම හොයාගෙන යන අපිටත් මේ කයෙන් හුඟක් ප්‍රයෝජන තියෙනවා. ඒක විටින් විට කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා, තුවාල වෙනවා, වේදනාව ගෙනල්ලා දෙනවා, රිදෙනවා, ආය ප්‍රතිකර්ම කරනවා, නගා හිටවනවා. එහෙම කර කටයුතු කරන අපි ඒ කාරණාව අවබෝධ කරගෙන වැඩියෙන් කුසල් රැස් කරන්න ඕනේ. ලෝකේ හැම කෙනෙකුටම තියෙනවා නම් ආරක්ෂාවක් ඒ තුනුරුවන් ළඟ විතර බව භාග්‍යතුන් වහන්සේ මනාවම පැහැදිලි කළා. ආන්ගේ රත්නත්‍රයේ ආශිර්වාදය අරගෙන හරියටම තෙරුවන් සරණ ගියපු ශ්‍රේෂ්ඨ ජීවිතයක් තමන් ලබාගත් ජීවිතයට හැබෑම සාධාරණයක් ඉෂ්ට කරපු පුජ්‍යලෙක් බවට පත් වෙනවා. මේ ඇස් දෙක සංසාරේ හුඟක් පින් කරලා ලැබිච්ච ඇස් දෙකක්. මේ අත් දෙක, මේ කකුල් දෙක, හිතන්න පුළුවන් මනස, ඇහෙන කන් දෙක, මේ ඉන්ද්‍රියන් සසර පින් කරපු නිසා ලැබිච්චා. නැත්තම් හැමෝටම මෙහෙම දේවල් ලැබෙන්න ඉපේ. සමහර අයගේ ඇස් පේන්නේ නැහැ. උපතින්ම පේන්නේ නැති අයත් ඉන්නවා. ඉපදිලා ටික කාලෙකින් නොපෙනී යනවා. හැමෝටම කතා කරන්න පුළුවන් උනේ නැහැ. හැමෝගෙම කන් ඇහුනේ නැහැ. පිරිසකට ඇහුණා, පිරිසකට ඇහුන්නේ නැහැ. එහෙම උනේ තම තමන් රැස් කරගත්ත කුසල ධර්මයන්ට අනුව. ඒ කුසල් ඔක්කොම රැස් වුණේ සසර පුරාම තුනුරුවන්ගේ ආශිර්වාදයේ ඔස්සේ කටයුතු කරපු අපි. අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා අපි හුඟක් පව් කළා. සංසාරේ කරගත්ත පව් ඔබත් මමත් ගාව හරියට තියෙනවා. මනුස්ස ජීවිතයක විපාක දෙන්න බැරි හින්දා ඒ පව් අපි දිහා බලාගෙන ඉන්නවා. අවස්ථාව ආපු ගමන් විපාක දෙන්න. ඊළඟ හුස්ම ටික අපි පිට වෙලා යනකොට ඒ පව් අපිට සේන්දු වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ලං වෙන්න කලින් මේ ජීවිතෙන් අපි ගොඩක් කුසල් පුරව ගන්න ඕනේ. ලැබු ගින්නක් වාගේ අපි සංසාරේ කරපු කර්ම පවාහයේ අපි දිහාට ටිකින් ටික ළඟා වෙනවා. නිකන් අපි හිටියොත් අපි කරන්නේ ලැබු ගින්න දිහාට අපි දුවනවා වගේ. නමුත් සාමාන්‍ය ජීවිතේ වෙන්නේ ගින්න එනවා කියලා ආරංචි වුණොත් පැනලා විරුද්ධ පැත්තට දුවනවා. අපිත් මේ ඉන්න විදිහට ඉන්නවා නම් අපි ගින්න පැත්තට දුවනවා වෙන්නේ. විරුද්ධ පැත්තට යන්න නම්
තුනුරුවන්ටමයි කීකරු වෙන්න වෙන්නේ. තනපත් අග තියෙන පිනිබින්දු හරි මාස්තිර බව ඇත්ත. ඒ වුණාට උදේ පාන්දරට හිරු එළියේ වැටිච්චාම මේ පිනිබින්දු හරි ලස්සනට බැබලෙනවා. පාට පාට මැණික් එබ්බුවා වගේ. හැබැයි ඒ අස්තීර පිනිබින්දුවට ඒ තරම් ලස්සනක් හම්බුනේ සූර්යාගේ ආලෝකයේ වැටිච්ච හින්දා. මේ මුළු සක්වලටම කෝටි ලක්ෂයක් සක්වලට පායපු මීට වඩා හරි විශාල සූර්යයෙක් ඉන්නවා. ඒ සූර්යයට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. ඒ සූර්ය රත්නය විශ්වයේ පුරා විදාහල රශ්මි කදම්බේ තමයි උන්වහන්සේගෙන් උපන් ශ්‍රී සද්ධර්ම රත්නය. ආන්ගේ ධර්මයේ කිරණ අපේ ජීවිතවලට හරියට වැදුන දවසට අපි අස්තීර නමුත් මිනිකැට වගේ බැබලෙනවා. එවන් ජීවිතයක් පෝෂණය කරගන්න ලබාගත් මනුස්ස ජීවිතයෙන් ශක්තිය හොයාගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.